හොඳයි ආයිබෝවන් අද අපිට නව පාඩමක් සඳහා තමයි ප්‍රවේශ වෙන්න තියෙන්නේ. අද දවසේ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ඔයාලට ඉගෙන ගන්න තියෙන පාඩම අදාළ නිබන්ධන ටික මම පොඩ්ඩක් පෙන්නන්නම්. මේ තමයි ඔයාලගේ තියෙන නිබන්ධන. මේ තමයි නිෂ්පාදන පිරිවැය නිබන්ධනේ මේ පේන එක මේ ඉන්ටියුට් එක. ඊළඟට ඔයාලට නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් තව ටියුට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි නිර්මාණශීලී රචනා අභ්‍යාස පොත. ඊළඟ එක තමයි හෝම්වර්ක් බුක් එක. හරි? එතකොට මේ ටික හා සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කිරීම කරන්නේ. හරි. දැන් එතකොට නිෂ්පාදන පිරිවැය පිළිබඳව මම සාකච්ඡා කරනකොට දැනට ඒ සම්බන්ධයෙන් යම්කිසි තියරි කොටසක් උගන්වලා තියෙන එක ඔයාලා දන්නවා. ඊටු ටික අද ඉඳලා අපි පටන් ගන්න යනවා. අපි බලමු මේ නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් කොයි වගේද අපිට ඉගෙන ගන්න තියෙන දේවල් කියලා. අපි එතනින් එහාට සාකච්ඡා කරගෙන යම්මම කෙටියෙන් දැනට ඉගෙනගෙන තියෙන ටික පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ඔයාලට. දැන් අපි ගත්තොත් පුතේ නිෂ්පාදන පිරිවැය කියන පාඩම ගත්තම මේ නිෂ්පාදන පිරිවැය කියන පාඩමේ දරුවෝ අපිට මුලින්ම සාකච්ඡා කරන්න තිබ්බේ ඔයාලා දන්නවා නිෂ්පාදනය කියලා මාතෘකාවක් නේ මතකද? නිෂ්පාදනය කියන මාතෘකාවක් තමයි සාකච්ඡා කරන්න තිබ්බේ. ඒක ඔයාලා දන්නවා. නිෂ්පාදන පිරිවැය හා සම්බන්ධ පාඩමේ මුලින්ම ඔයා නිෂ්පාදනය කියන මාතෘකාවක් තමයි සාකච්ඡා කරන්න තිබ්බේ. මේ නිෂ්පාදනය කියන මාතෘකාව තුළ ඔබට මතකද මම මෙහෙම කියලා දුන්නා යෙදවුම් තියෙනවා ඊළඟට මේ නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. ඔබට මතකද මම කියලා දුන්නා නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. හරි ඊළඟට නිමවුමක් තියෙනවා. මෙහෙම කියලා දුන්නා ඔබට මතක ඇති. හරි මම කිව්වා පාඩම පුරාවටම අධ්‍යයනය කරන්න තියෙන මේ කැලි තුන කියලා මම ඔයාලට කිව්වා. මේ පාඩම පුරාවටම අධ්‍යයනය කරන්න තියෙන මේ කැලි තුන. ඒකේ පුතේ අපි යෙදවුම් කියන එක ගැන හොඳට ඉගෙනගෙන අවසන් කරා. මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලිය අපි කොටස් දෙකකට බෙදුවා පුතේ. එකක් තමයි කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. අනිත් එක තමයි දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. මේ විදිහට කොටස් දෙකකට අපි බෙදුවා. කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කොටස් දෙකකට අපි බෙදුවා. හරි දැන් එහෙනම් දන්නවනේ කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කියලා අපි කොටස් දෙකකට බෙදුවා. එතකොට මේකේ අපි මුලින්ම ඉගෙන ගන්නාවේ මෙතන කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලියට. ඒක ගිය සතියේ අපි කතා කරා කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ නිමවුම් ගැන. ආසන්න වශයෙන් ඉවර කරේ ඔතන. හරි. දැන් මම කියන්නම් මම පන්තිය එතකොට කරගෙන යන්නේ කොතනද? නිෂ්පාදන ක්‍රියාවලිය කියන තැනේ කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කියන මාතෘකාව තමයි දැන් අපි තවම සාකච්ඡා කරගෙන යන්නේ. ඊළඟට මේ පාඩමේ නිමවුම් ගැන කතා කරලා මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරන්න තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ නිෂ්පාදන පිරිවැය කියන පාඩමේ ඇත්තටම තියෙන්නේ මේ කැලි තුන ගැන ඉගෙන ගන්න. ඒක හැබැයි තනින් තන ඉගෙන ගන්න තියෙන්නේ. ඒක තනක් කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය ඉගෙන ගන්න තව තැනක ආපහු මේ කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ පිරිවැයන් ඉගෙන ගන්න තියෙනවා. එතකොට දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය ඉගෙන ගන්න තියෙනවා. දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ පිරිවැයන් ඉගෙන ගන්න තියෙනවා. ඔය වගේ අපිට ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් දැන් මගේ පුතාලා දන්නවා මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ටියුට් එක නිෂ්පාදන පිරිවැය කියන ටියුට් එක. මේ තමයි ටියුට් එක. මේ තියෙන නිබන්ධනය මොනවාද? නිෂ්පාදන පිරිවැය හා නිබන්ධනය. එතකොට මේ ටියුට් එක මෙන්න මේ ස්වරූපයක් ගන්නවා. ඔයාලට හම්බෙලට මෙන්න මේ ටියුට් එක. මේ තියෙන ටියුට් එක. දැන් අද ටියුට් එක නැති ළමයි වුණත් බලාගෙන ඉන්න. හරි. එතකොට අපි මේකේ කරා පිටු අංක 10, පිටු අංක 11, පිටු අංක 11 දක්වා කරා. පිටු අංක 12 පටන් ගන්න. පිටු අංක 12. පිටු අංක 12 තියෙන මාතෘකාව තමයි අද සාකච්ඡා කරන්න හීනවන පළදා නීතිය කියන මාතෘකාව.
මොකක්ද අද සාකච්ඡා කරන්න තියෙන්නේ? හීනවන ඵලදා නීතිය. ඒ කියන්නේ පිටු අංක 12 ඒ කියන්නේ මෙන්න මෙතන මේ අපි කතා කරපු ආන්තික නිෂ්පාදිතය කියන තියෙන්නේ. ආන්තික නිෂ්පාදිතය කතා කරා හීනවන ඵලදා නීතිය කියන තැන. එතකොට දැන් මොකද කරන්න ඕනේ? අද පන්තිය තුල ඉන්න දරුවෝ මේ හීනවන ඵලදා නීතිය කියන තැනින් තමයි පාඩම ආරම්භ කරගෙන යන්න ඕනේ. එතකොට එයාලා මේ අතීතයේ මොනවාද උගන්වලා තියෙන්නේ මොනවත් එයාලා මතක කරන්න ඕනේ නැහැ. එයාලා මතක තියාගෙන යන්න ඕනේ මෙතන ඉඳලා. එතකොට පන්තියෙන් පස්සේ තමයි මුල් ටික බලන්න ඕනේ. හරි. එම් තමයි වෙන්න ඕනේ. දැන් ඔයාලට හීනවන ඵලදා නීතිය කියන එක පේනවනේ. හරි. දැන් මේකේ ඕන ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. හරි. ඔන්න හීනවන ඵලදා නීතිය. රයිට්. ඔන්න අපි බලමු. මොකද්ද මේ හීනවන ඵලදා නීතිය කියලා කියන්නේ කියලා මම ඔයාලට පැහැදිලි කරගෙන යන්න තමයි හදන්නේ. හරි. හීනවන ඵලදා නීතිය ගැන කතා කරනකොට ඔබට මම මෙන්න මේ වගේ ටේබල් එකක් ඉදිරිපත් කරලා තියන්නම්. මෙන්න මේ ටේබල් එකේ තියෙන හීනවන ඵලදා නීතිය. හීනවන ඵලදා නීතිය කියන එක තමයි මේ ටේබල් එකෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඔයාලගේ ටියුට් එකේ පල්ලෙහාට යනකොට මේ වගේ ටේබල් එකක් පේනවා. ඒකෙන් පෙන්නන්නේ හීනවන ඵලදා නීතිය තමයි. මම හීනවන ඵලදා නීතිය කියන එක මොකද්ද කියන එක ඔබට පැහැදිලි කරොත් මේ හීනවන ඵලදා නීතිය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් පුතේ. හරි. හරි මේක ළමයිට අමාරුම තැන. නමුත් මම ඔයාලට ලේසියෙන් තේරුම් කරනවා. හරි. අපි දන්නවා යෙදවුම් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ස්ථාවර යෙදවුම්. හරි. දැන් මේ මම මොකද්ද පැහැදිලි කරන්න හදන්නේ? හීනවන ඵලදා නීතිය. ඒතකොට මේක තමයි මේ පැහැදිලි කරන්න හදන්නේ. හීනවන ඵලදා නීතිය මේක තමයි මම පැහැදිලි කරන්න හදන්නේ. හීනවන ඵලදා නීතිය තමයි පැහැදිලි කරන්න හදන්නේ. ඒ අර්ථයේ පළවෙනි එක තියෙන ස්ථාවර යෙදවුම්. අනිත් එක තමයි විචල්්‍ය යෙදවුම්. ඒතර යෙදවුම් වර්ග දෙකයි ස්ථාවර යෙදවුම් විචල්්‍ය යෙදවුම්. හරි. දැන් ස්ථාවර යෙදවුම් කියන එක ගත්තම ස්ථාවර යෙදවුම් වෙනස් වෙන්නේ නැහැ. අපි හිතමුකෝ ස්ථාවර යෙදවුම් 10 නම් මේ විදිහට 10ක් තියෙනවා. මේක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි විචල්්‍ය යෙදවුම් පුතේ වෙනස් වෙනවා. විචල්්‍ය යෙදවුම් ගත්තාම විචල්්‍ය යෙදවුම් වෙනස් වෙනවා. අපි නිකන් බැලුවොත් විචල්්‍ය යෙදවුම් බිඳුවෙන් පටන් 0 1 2 3 4. හරි මොනවාද විචල්්‍ය යෙදවුම් වලට නිදසුන්? විචල්්‍ය යෙදවුම් වලට නිදසුනක් වශයෙන් අපිට ගන්න පුළුවන් පුතේ මිනිස්සු. ශ්‍රමය. ශ්‍රමිකයන් ගන්න පුළුවන් විචල්්‍ය යෙදවුම් වලට. එතකොට ඕනනම් මේකට ශ්‍රමය කියලා කියන්න පුළුවන් විචල්්‍ය යෙදවුම් කියන එකට ශ්‍රමය. ස්ථාවර යෙදවුම් වලට අස්ථාවර යෙදවුම් වලට ඕනනම් ගොඩනැගිලි භූමිය ඔහොම ගන්න පුළුවන්. භූමිය ගන්න. ගොඩනැගිලි මේවා ගන්න පුළුවන්. මේ ස්ථාවර යෙදවුම් වලට. හරි. ඒතකොට ඒවා වෙනස් වෙන්නේ නැතුව මේ විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් වෙනකොට විචල්්‍ය යෙදවුම් වෙනස් වෙනවා කියන්නේ වැඩට මිනිස්සු ප්‍රමාණය වෙනවා. විචල්්‍ය යෙදවුම් කියලා කියන්නේ. වෙනස් වෙනකොට අපි ගත්තොත් එහෙම සාමාන්‍ය නිෂ්පාදිතයයි ආන්තික නිෂ්පාදිතයයි. සාමාන්‍ය නිෂ්පාදිතය සහ ආන්තික නිෂ්පාදිතය. සාමාන්‍ය නිෂ්පාදිතය කියන්නේ එක විචල්්‍ය යෙදවුමකින් බිහිවන නිමවුම. ඒකට අපි කියන්නේ සාමාන්‍ය නිෂ්පාදිතය. එක විචල්්‍ය යෙදවුමකින් බිහිවන නිමවුමට අපි කියනවා සාමාන්‍ය නිෂ්පාදිතය කියලා. ආන්තික නිෂ්පාදිතය කියන්නේ අමතර විචල්්‍ය යෙදවුමකින් බිහිවන නිෂ්පාදිතය. ඒක අර ගිය සතියේ ඉගෙන ගත්තා. ඕනනම් අපි තේරුම් ගමු සාමාන්‍ය නිෂ්පාදිතය කියලා කියන්නේ එක විචල්්‍ය යෙදවුමක නිෂ්පාදිතය. කියන්නේ TP බෙදීම V. ආන්තික නිෂ්පාදිතය කියන්නේ ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා VF. හරි. රයිට්. දැන් මම ඔන්න ඔය දෙකත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්කො මේ AP සහ MP කියන්නේ මොනවද කියන එක. මේ බලන්න. AP කියන එකේ තේරුමයි MP කියන එකේ තේරුමයි පොඩ්ඩක් ආයි ඉගෙනගෙන යන්න. නැත්තම් ඔක තේරෙන්නේ නැහනේ. ඔන්න AP සහ MP කියන එකේ තේරුම මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. මේ මිනිස්සු දෙන්නගෙන් භාණ්ඩ හදනවා ඒකක 100ක්. දැන් මිනිස්සු කීයද? දෙන්නයි. දෙන්නගෙන් භාණ්ඩ ඒකක කීයක් හදනවද? 100ක්. එතකොට එක මිනිස්සෙකුගෙන් හදන භාණ්ඩ ප්‍රමාණය කීයද? අන්න ඒකට තමයි අපි කියන ආන්තික නිෂ්පාදිතය. සාමාන්‍ය නිෂ්පාදිතය. සාමාන්‍ය නිෂ්පාදිතය කියන්නේ ඒකට. ඒ කියන්නේ එක විචල්්‍ය යෙදවුමකින් බිහි කරන නිමවුම.
එතකොට අපි කොහොමද ඒක හොයන්නේ? 100 බෙදනවා 2කින්. එතකොට 50යි. අන්න පුතේ ආවා සාමාන්‍ය නිෂ්පාදයේ අගය. දැන් ඔබට තේරෙනවා එහෙනම් සාමාන්‍ය නිෂ්පාදිතය අපි කොහොමද හොයන්නේ? සාමාන්‍ය නිෂ්පාදිතය අපි හැම වෙලාවකම හොයන්නේ මුළු නිෂ්පාදිතය විචල්්‍ය යෙදුම් ප්‍රමාණයෙන් බෙදලා. හරි. අපි කොහොමද ආන්තික නිෂ්පාදනය හොයන්නේ? ඒක හොයන්නේ මෙහෙමයි. අපි හිතමුකෝ මේ ශ්‍රමය දෙන්නට තව එක්කෙනෙක් එකතු වෙනවා. එතකොට කීයද? 3 දෙනයි. 3 දෙනෙක් එකතු වෙනකොට මේ හදන ඒකක ප්‍රමාණය 100ක් නෙවෙයි තව 20ක් වැඩි වෙලා 120ක් වෙනවා. එතකොට දැන් ශ්‍රමිකයන් දෙන්නෙක් හිටිය එකට 3 දෙනෙක් වුණා. නිමෝම 100ක් තිබ්බ එක 120ක් වුණා. එතකොට ආන්තික නිෂ්පාදිතය කියන්නේ මේ අතිරේක විචල්්‍ය යෙදවුමක් නිසා. අතිරේක විචල්්‍ය යෙදවුම කීයද? 1යි. අලුත් මිනිස්සෙක්නේ. මුළු නිෂ්පාදිතයට අලුතින් එකතු වෙච්ච ප්‍රමාණය. දැන් මුළු නිෂ්පාදිතේ 100යිනේ. අලුතෙන් එකතු වෙච්ච ප්‍රමාණය 20යිනේ. එතකොට ආන්තික නිෂ්පාදිතය වෙන්න ඕනේ 20 නේ. අර මිනිස්සු අලුත් මිනිස්සෙක් තුල අපි ඒක කරන ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා VF. ඒක කොහොමද? 20 බෙදීම 1 20යි. ඒක කොහොමද ඒක උනේ? අලුත් මිනිස්සෙක් වැඩට ගත්ත නිසා දැනට තිබ්බ ප්‍රමාණයට අලුතින් එකතු වෙච්ච ප්‍රමාණය 20යි. එහෙනම් ආන්තික නිෂ්පාදනය 20යි. එහෙනම් සාමාන්‍ය නිෂ්පාදනය කියන්නේ මොකද්ද? වැඩට ගන්න එක මිනිස්සෙක් බිහි කරන නිමවුම. ආන්තික නිෂ්පාදනය කියන්නේ මොකද්ද? MP කියන එකේ අතිරේක මිනිස්සෙක් වැඩට ගත්තොත් දැනට ඉන්න කට්ටියට අමතරව අතිරේක කෙනෙක් වැඩට ගත්තොත් අලුතින් බිහිවන නිමවුම. ඒකට අපි කියනවා ආන්තික නිෂ්පාදනය. එහෙනම් ඔබ දැන් දන්නවා සාමාන්‍ය නිෂ්පාදනය මොකද්ද? ආන්තික නිෂ්පාදනය මොකද්ද කියලා. ඊළඟට අපි බලමු හීනවන පළදා නීතිය මේ දෙක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔන්න බලන්න හීනවන පළදා නීතිය කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි. හීනවන පළදා නීතිය. ඔන්නදට අහගන්න. හීනවන පළදා නීතිය මේක ක්‍රියාත්මක රටාව මම පොඩ්ඩක් පෙන්නන්නම්. මෙන්න මෙහෙම රටාවකින් තමයි හීනවන පළදා නීතිය ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඕන තාම මම මෙතන පෙන්නන්නම්. මෙහෙම තව ඔහොම ඉලක්කම් ටිකක් අරන් ඕනනම් 5 ඔහොම ගන්න. හරි. සාමාන්‍ය නිෂ්පාදනයේ මම ඉලක්කම් ටිකක් දානවා. මම මේ අර පැහැදිලි කරන්න ඕන නිසා මේ ඉලක්කම් ටික දානවා. හරි. දැන් මෙන්න මේක තමයි හීනවන පළදා නීතිය කියලා කියන්නේ. දෙයි මේ මිනිස්සුනේ මේ එක මිනිස්සෙක් වැඩට අරන්. මේ මිනිස්සය දෙන්නෙක් වැඩට අරන්. මෙතන මිනිස්සය 3 දෙනෙක් වැඩට අරන්. මෙතන මිනිස්සු 4 දෙනෙක් වැඩට අරන්. හරි. මේ මිනිස්සු 4 දෙනෙක් වැඩට අරන්. මෙතන මිනිස්සු 5 දෙනෙක් වැඩට අරන්. ඔන්න හරි. ඔන්න බලන්න හීනවන පළදා නීතිය කියන දේ. ඔන්න අහගෙන ඉන්න හීනවන පළදා නීතියෙන් කියන දේ. හොඳට අහගෙන ඉන්න. ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් වැඩි කරමින් නිෂ්පාදනයේ නිරත වන විට. එතකොට දැන් මොකද්ද වැඩි කරගෙන යන්නේ? විචල්්‍ය යෙදවුම්. ඔන්න බලන්න මේක නිර්වචනය කරන විදිය අහගන්න. ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් වැඩි කරන විටදී සාමාන්‍ය නිෂ්පාදිතය එක්තරා අවස්ථාවකට පසු දැන් බලන්න මෙන්න මේ අවස්ථාවෙන් පස්සේ ක්‍රමයෙන් අඩුවීමට තමයි අපි කියන්නේ හීනවන පළදා නීතිය. අන්න බලන්න හරි ලේසි. ඔන්න අපහු කියනවා. ස්ථාවර යෙදවුම් වෙනස් වෙන්නේ නැහැ. ගොඩනැගිල්ල වෙනස් වෙන්නේ නැහැ. භූමිය වෙනස් වෙන්නේ නැහැ. මෝටර වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රාග්ධන සාධක වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර සාධක වෙනස් වෙන්නේ නැතුව පවතිනකොට විචල්්‍ය යෙදවුම් ක්‍රමයෙන් වැඩි වෙනවා. ස්ථාවර යෙදවුම් වෙනස් වෙන්නේ නැති වෙනකොට විචල්්‍ය යෙදවුම් ක්‍රමයෙන් වැඩි වෙනවා. හොඳට අහගන්න. වැඩි වෙනකොට මෙන්න මේ සාමාන්‍ය නිෂ්පාදිතය සහ ආන්තික නිෂ්පාදිතය මේ දෙකම එකයි. හරි. දෙකම එකයි කියලා කියන්නේ එකම රටාවකට හැසිරෙන්නේ. සාමාන්‍ය නිෂ්පාදිතය හා ආන්තික නිෂ්පාදිතය එක්තරා අවස්ථාවකට පසු දැන් බලන්න මේ අවස්ථාව. එක්තරා අවස්ථාවකට පසු අඩු වීමට තමයි අපි කියන්නේ හීනවන ආන්තික පළදා නීතිය. ඒ එක්තරා අවස්ථාවකට පසු අඩු වෙනවා කියන එකේ තේරුම තමයි එක මිනිස්සෙකුගෙන් ලැබෙන වැඩ ප්‍රමාණය අඩු වෙනවා.
එක මිනිස්සෙකුගෙන් ලබන නිමෝම අඩු වෙනවා. ඔන්න නැවත කියනවා ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් වැඩි කරගෙන යනකොට. ඒ කියන්නේ මොකක් හරි පිටන කුඹුරක් තියෙනවා කියලා හිතන්න. කුඹුරක් තමයි ස්ථාවර සාධකය. ඒ කුඹුර වැඩ කිරීම සඳහා මිනිස්සු ගන්නවා. එන පළවෙනි මිනිස්සෙක් යන වැඩ කරනවා. දෙවෙනි මිනිස්සෙක් යන වැඩ කරනවා. ඒක මිනිස්සු දෙන්නේ 3යි 4යි. කොහොම මිනිස්සු වැඩි කරගනිමින් වැඩ කරනවා. එහෙම වැඩ කරනකොට පුතේ එක්තරා අවස්ථාවකට පස්සේ එක මිනිස්සෙක් බිහි කරන නිමෝම ක්‍රමයෙන් අඩු වෙනවා. ඒකට තමයි කියන්නේ හීනවන ඵලදා නීතිය. මොකද මේ හීනවන කියන්නේ? අඩුවන කියන්නේ. ඵලදාව කියන්නේ මොකද්ද? නිමෝම. නීතිය කියන්නේ මොකද්ද? අනිවාර්යෙන් සිදුවන දෙයක්. එතකොට එහෙනම් මතක තියාගන්න ඔයාලා වැඩක් කරනකොට ඒ වැඩට ගන්න මිනිස්සු ප්‍රමාණය සීමාව ඉක්මවා ගියොත් එක මිනිස්සෙකුගෙන් ලැබෙන නිමෝම අඩු වෙනවා. ඒක න අර අම්මලා කියන්නේ ගෙවල් වල වැඩට ගත්තම මිනිස්සු දෙන්නෙක් එදා ගොඩක් හොඳට කරපු වැඩේ මේ 4 දිනක් ගත්තට පස්සේ ඒකවත් කරලා නැහැ කියලා. අන්න එහෙම වෙනවා. ඒකට අපි කියන්නේ හීනවන ඵලදා නීතිය. හීනවන ඵලදා නීතිය වෙන්නේ පුතේ මේ ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් ක්‍රමයෙන් වැඩි කරනකොට එක තැනකදී එක විචල්්‍ය යෙදවුමකින් බිහි කරන නිමෝම අඩුවීමක් සිදු වෙනවා. දැන් බලන්න මෙතනදී මේ මිනිස්සු 4 දෙනා ගත්තම එක්කෙනෙක් හදන ප්‍රමාණය අඩු වෙලා. ඒ වගේම අතිරේක කෙනෙක් හදන ප්‍රමාණයත් අඩු වෙලා. කොහොමද සාපේක්ෂවද? මේ උඩ අවස්ථාවට සාපේක්ෂව. දැන් බලන්න මේ ඉස්සල්ලා මිනිස්සු 3 දෙනෙක් වැඩ කරද්දී එක මිනිස්සෙක් නිමෝම 16ක් හදුවා. 4 දෙනෙක් වැඩ කරනකොට එක මිනිස්සෙක් හදන්නේ 14යි. අන්න හීනවන ඵලදා නීතියටපත් වෙලා. මේකට තමයි අපි හීනවන ඵලදා නීතිය කියලා කියන්නේ. හරි. එතකොට දැන් හීනවන ඵලදා නීතියෙන් කියන්නේ එහෙනම් මිනිස්සු ප්‍රමාණය වැඩි කරගෙන මෙහෙම වැඩි කරගෙන යනකොට එක අවස්ථාවකින් පස්සේ එක්තරා තැනකින් පස්සේ එක මිනිස්සෙකුගෙන් බිහි කරන නිමෝම ක්‍රමයෙන් අඩු වෙනවා. ඒකයි කියන්නේ. දැන් ඔයාලට පේනවද බලන්න මෙතන මිනිස්සු 3 දෙනෙක්ගෙන් 3 දෙනෙක් ගත්තම එක මිනිස්සෙක් හදලා තියෙන්නේ 16ක්. මොකද මේ AP කියන්නේ එක මිනිස්සෙක් හදපු ප්‍රමාණය. AP වල පෙන්නන. එක මිනිස්සෙක් 16ක් හදන 3 දෙනෙක් ඉන්නවා. හැබැයි 4 දෙනෙක් වැඩට ගත්ත දවසට වෙලා තියෙන දේ මොකද්ද බලන්න. එක මිනිස්සෙක් හදලා තියෙන්නේ 14යි. අන්න මොකද වෙලා තියෙන්නේ? අඩුවන ඵලදාවක් ක්‍රියාත්මක වෙලා. ඒකට අපි කියන්නේ හීනවන ඵලදාව. 5 දෙනෙක් වැඩට ගත්තම පහක් වැඩට ගත්තම තවත් අර එක මිනිස්සෙකුගෙන් බිහි කරන නිමුම අඩු වෙලා. එහෙනම් ඇත්තටම අපි තේරුම් ගන්න ඕනේ මේ හීනවන ඵලදා නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී අපිට අග්ගාලා තේරුම් ගන්න ඕනේ. මොකද තේරුම් ගන්න ඕනේ කියන්නේ එක මිනිස්සෙක් බිහි කරන නිමුම අඩු වෙනවා කියන්නේ එතන තියෙන හීනවන ඵලදාව. දැන් මම ඔබෙන් අහනවා මුලින්මද හීනවන ඵලදාව ඇති වෙන්නේ එක්තරා අවස්ථාවකට පසුද? හොඳට මතක තියාගන්න එක්තරා අවස්ථාවකට පස්සේ තමයි මේ සිද්ධිය ඇති වෙන්නේ. මුලින්ම ඒක වෙන්නේ නැහැ. එහෙම මේ වැඩි කරගෙන ගිහිල්ලා එක තැනකදී තමයි මේ වැඩේ වෙන්නේ. ඒක වෙන්න හේතුව තමයි ස්ථාවර සාධකයට ඔරොත්තු නොදෙන තරම් විචල්්‍ය සාධක වැඩි වෙනවා. කුඹුරේ වැඩ කරන්න මිනිස්සු 3 දෙනා යෝනේ. 4 දෙනෙක් දැම්මම මිනිස්සුන්ට කරන්න වැඩක් නැති වෙනවා. අන්න එක්කෙනෙකුගේ ඵලදාව අඩු වෙනවා. ඕක අපිට කියන්නේ ස්ථාවර සාධකයට ඔරොත්තු නොදෙන තරම් විචල්්‍ය සාධක වැඩි වෙනවා. හරි හිතන්න ගොඩනැගිල්ලකට වැඩට මිනිස්සු ගන්නවා. ඒ වැඩේට ඕනේ මිනිස්සු 3යි අපි 5ක් කරා. එතකොට දෙන්නේ හැම වෙලාවකම නිකන්. අන්න හීනවන ඵලදා නීතිය ඇති වෙන තැන. ඒ කියන්නේ අර එක මිනිස්සෙක් හදන්නේ අඩුයි. එක මිනිස්සෙක් කියන්නේ ඔක්කොම එකතු වෙලා ගත්තම එක්කෙනෙක්ගෙන් හැදෙන අඩු ප්‍රමාණයක්. එතකොට දැන් එක්කෙනෙක්ගෙන් අඩු ප්‍රමාණයක් එහෙම හැදෙන්නේ මොකක් නිසාද? ඒ ස්ථාවර සාධකයට ඔරොත්තු නොදෙන තරම් අපි විචල්්‍ය සාධක පුරවලා. ඒක තමයි හේතුව. දැන් අපි ටියුට් එකට යමු. මේක සුපිරි පාඩමක් ඈ. ජීවිතේට තියෙන වැදගත්ම පාඩමක් මේක ඈ. දැන් මේකෙන්ම තේරුම් ගන්න ඕනේ දැන් කවදා හරි ගෙදරක වැඩකට මිනිස්සු ගන්නකොට හීනවන ඵලදා නීතිය නැති වෙන්න වැඩට ගන්න ඕනේ.
ස්ථාවර සාධකයට ඔරොත්තු දෙන තරම් විචල්්‍ය සාධක වැඩි කරන්න. එතනින් එහා වැඩි කරන්න ගියොත් එක මිනිස්සෙකුගෙන් ලැබෙන නිමෝම අඩු වෙනවා. MP කියන්නේ අතිරේක මිනිස්සෙක් වැඩට ගත්තම මේ MP වල අදහස අහනවා. අතිරේක මිනිස්සෙක් වැඩට ගත්තම අලුතෙන් ඇතිවන නිමෝම. එතකොට ඒකත් අඩු වීගෙන තමයි යන්නේ. ලංකාවට ඔන්ලයින් ඉකෝන් ඇන් එකවුන්ටෙන් චන්දන බණ්ඩාර commerce.tutor.lk වෙත පිවිස අදම ලියාපදිංචි වන්න. හරි. මේක තමයි අද අපිට පැහැදිලි කරගන්න තියෙන නීතිය මේ බලන්න. හීනවන ආන්තික පළදා නීතිය මගින් පැහැදිලි කරන්නේ කෙටි කාලේ හයිලයිට් කරගන්න. කෙටි කාලයේදී නිමෝම හැසිරීමේ රටාවයි. කෙටි කාලයේදී නිමෝමේ හැසිරීමේ රටාවයි. නිෂ්පාදන ආයතනයක කෙටි කාලයේදී ස්ථාවර යෙදවුම් සමග මිශ්‍ර කරමින් විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරන විට මේවා හයිලයිට් කරන්න ඕන අනිවාර්යෙන්. හරි. ඔන්න බලන්න විචල්්‍ය යෙදවුමේ ආන්තික ඵලදාව හා සාමාන්‍ය ඵලදාව. ආන්තික ඵලදාව කියන්නේ MP. සාමාන්‍ය ඵලදාව කියන්නේ AP. එක්තරා අවස්ථාවකට පසු මේක අනිවාර්යයෙන්ම හයිලයිට් වෙන්න ඕනේ. මේකට තරුවකුත් දාගන්න. පහළ යෑම හීනවන ඵලදා නීතිය. දැන් මම මෙහෙම ඉරි යටින් ඇඳලා ඔයාලා කරන්න ඕන හයිලයිට්. ඉරි නම් අඳින්න එපා. මොකද ඉරි ඇඳලා මතක හිටින්නේ නැහැ. ඊළඟ බලන්න හීනවන ඵලදා නීතිය සම්බන්ධයෙන් පදනම් වන උපකල්පන. එකක් තමයි විචල්්‍ය යෙදවුම් සමජාතිය වීම. මොකද්ද මේ විචල්්‍ය යෙදවුම් සමජාතිය කියන්නේ? අර වැඩට ගන්න මිනිස්සු එක සමාන මිනිස්සු වෙන්න ඕන. නැත්තම් ওই නීතිය නෙවෙයි තියෙන්නේ. වෙන දෙයක් වෙන්නේ. වැඩ කරන මිනිස්සු එක සමාන මිනිස්සු වෙන්න ඕන. එකම හැකියාවකින් යුක්ත මිනිස්සු ටිකක් තමයි එතන ඉන්න ඕන. හරි? ඒකට තමයි කියන්නේ විචල්්‍ය යෙදවුම් සමජාතිය වෙන්න ඕන කියලා. දෙක නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී තාක්ෂණය නොවෙනස්ව තියෙන්න ඕන. එහෙනම් දැන් ඊළඟ එක හයිලයිට් කරන්න තාක්ෂණය නොවෙනස්ව තියෙන්න ඕන. තාක්ෂණය නොවෙනස්ව පවතින්න ඕන. ඒක තමයි උපකල්පන. දැන් ඒතකොට හීනවන ඵලදා නීතිය දන්න ඔයා හීනවන ඵලදා නීතිය උපකල්පන. බලන්න හීනවන ඵලදා නීතිය දන්නවා හීනවන ඵලදා නීතිය උපකල්පන. බලන්න ඒක නිදසුනක් මගින් කියන මේ අක්කරයක ඉඩමක තේවගා කරන්න සඳහා ශ්‍රමිකයන් යොදවනවලු. එතකොට කවුද ශ්‍රමිකයන් තමයි විචල්්‍ය සාධක මේ. ශ්‍රමිකයන් විචල්්‍ය සාධක. ඒ ඉඩම තමයි ස්ථාවර සාධක. එතකොට ඉඩමක වැඩ කරන්න මිනිස්සු යොදවනවා. ඒ මිනිස්සු යොදවනකොට ඒකෙදි ස්ථාවර සාධක තමයි ඉඩම් විචල්්‍ය සාධක තමයි ශ්‍රමිකයන්. දැන් වෙන්නේ ඊළඟට මොකද්ද? ඊළඟට වෙන්නේ මේ විචල්්‍ය සාධක ප්‍රමාණය වැඩි කිරීමත් සමග. ඒ කියන්නේ අර ඉඩමේ වැඩ කටයුතු සඳහා මිනිස්සු වැඩි කරනවා. එහෙම වැඩි කරනකොට ස්ථාවර සාධක ප්‍රමාණය විචල්්‍ය සාධක අතර බෙදී යන හේයින් විචල්්‍ය සාධකයකට ලැබෙන ස්ථාවර සාධක ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වේ. ඒ කියන්නේ අර ඉඩම ඇතුලේ මිනිස්සු වැඩට ගන්න ඒ මිනිස්සෙකුට කරන්න තියෙන වැඩ ටික අඩු වෙනවා. මොකද ඉඩම තුල වැඩට ගත්තම මිනිස්සු වැඩි වෙන්නේ එක මිනිස්සෙකුට කරන්න තියෙන වැඩ ප්‍රමාණය අඩු වෙනවා. ඒ අඩු වෙනවා කියන්නේ එක්කෙනෙකුගෙන් ලැබෙන ඵලදාව අඩු වෙනවා. ඉඩමේ තේවගා කිරීමට අඩුවෙන් ශ්‍රම යොදා ගන්නා විට ශ්‍රමයේ වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමෝම වැඩි කර ගැනීමට හැකියාව ලැබේ. ඒ තක්කරයකට යොදන ශ්‍රම ප්‍රමාණය සීමාව ඉක්මවා යන පරිදි. ඔන්න ඕක තමයි වැදගත්. මං කිව්වනේ මිනිස්සු ගත්තට කමන්නේ ඒ සීමාව ඉක්මවා. ගියාම ඔරොත්තු නොදෙන ප්‍රමාණයට ගත්තම තමයි මේ කේස් එක ඇති වෙන්නේ. එහෙනම් අද ඉඳලා බලන්න වැඩක් කරන්න මිනිස්සු ගන්නකොට ඒකේ යම් සීමාවක් තියෙනවා. සීමාවට ඉක්මවා ගත්ත ගම එක මිනිස්සෙක් හදන ප්‍රමාණය අඩු වෙනවා. දැන් ඔයාලගේ ගෙදර අම්මලා තාත්තලා කියනවා ඇති කවුරු හරි වැඩට අරන් වැඩ කරපු ගම මිනිස්සු දෙන්නෙක් වැඩට ගත්තා වැඩේ හරියට කරා 5 දෙනෙක් වැඩට ගත්තා. එතකොට ඔයාලගේ ගෙදර කට්ටිය කියන්න පුළුවන් අපෝ හරි පාඩුයි ලොකු වැඩක් කෙරුණේ නැහැ 5 දෙනෙක් ගත්තා කියලා. එතන තියෙන ඔයාට කියන්න පුළුවන් එහෙනම් අම්මේ ওই තියෙන හීනවන ඵලදා නීතිය ඔයා මගෙන් අහන්න එපැයි. මොකද ආර්ථික විද්‍යාවේ එක මේ ස්ථාවර සාධකයට ඔරොත්තු නොදෙන තරම් විචල්්‍ය සාධක වැඩි කිරීමක් කරොත් එවැනි අවස්ථාවකදී එක මිනිසෙකුගෙන් ලැබෙන ඵලදාව අඩු වෙනවා. ඒකයි උතන වෙලා තියෙන්නේ කියලා ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් නේ. දැන් ඔයා ප්‍රැක්ටිකල් මේවා දකිනවා. හරි. දැන් ඔන්න එතනින් ප්‍රශ්නයක් තියෙනවා. හීනවන ඵලදා නීතිය පැහැදිලි කරන්න එම නීතිය පදනම් කරගනු ලබන උපකල්පන කවරේද?
හරි දැන් අපි මේකට උත්තර ලියමු. ලියලා ඊළඟට හීනවන ඵලදා නීතිය සංඛ්‍යාත්මකව දැක්වීම කියන තැනට එමු. හරි. එන්න මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න. හීනවන ඵලදා නීතිය යනුවෙන් කුමක් අදහසේද? ඒ පදනම් කරගෙන ලබන උපකල්පන. නිෂ්පාදන ආයතනයක් පෑන් දෙකක් පාවිච්චි කරන්නේ. නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී ස්ථාවර යෙදවුම් සමග මිශ්‍ර කරමින් විචල්්‍ය යෙදවුම් ස්ථාවර යෙදවුම් සමග මිශ්‍ර කරමින් විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරන විට ඔන්න පෑන වෙනස් කරන්න. විචල්්‍ය යෙදවුමේ ආන්තික ඵලදාව හා සාමාන්‍ය ඵලදාව ආන්තික ඵලදාව හා සාමාන්‍ය ඵලදාව හරි. එක්තරා අවස්ථාවකට පසු මෙන්න කතාව එක්තරා අවස්ථාවකට පසු කියන්නේ මුලින්ම හීනවන එකක් නෙවෙයි තියෙන්නේ වැඩෙන ඵලදාවක් තියෙන්නේ. ඉන් පසු තමයි ඒක හීන වෙන්නේ. එක්තරා අවස්ථාවකට පසු පහළ යෑම මතක තියාගන්න මේක විභාගෙ නිතරම අහනවා. මේක පාඩම් නොකරන විභාගෙ යන්න එපා අපරාධයක් විභාගෙ නිතරම අහනවා. පහළ යෑම හීනවන ඵලදා නීතියයි. හීනවන ඵලදා නීතියයි. ඔන්න හීනවන ඵලදා නීතිය අදහස. හරි. මේ ඊළඟ ලියන්න ඕනේ හීනවන ඵලදා නීතියට අදාළ උපකල්පන වන්නේ. ඒතර උපකල්පන දෙක ලියන්න ඕනේ 1 2. හරි උපකල්පන දෙක ලියන්න. හීනවන ඵලදා නීතියට අදාළ උපකල්පන වන්නේ කියලා උපකල්පන දෙක ලියන්න. හරි එතකොට අපි බලමු මේකේ උපකල්පන සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් වෙනවා. සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් වෙනවා. සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් සියලුම විචල්්‍ය යෙදවුම් සමජාතීය වෙනවා. සියලුම විචල්්‍ය යෙදවුම් සමජාතීය වෙනවා. සමජාතීය වීම සියලුම විචල්්‍ය යෙදවුම් සමජාතීය වීම 2 නිෂ්පාදන ක්‍රියාවලිය තුල තාක්ෂණය නොවෙනස්ව පැවතීම. නිෂ්පාදන ක්‍රියාවලිය තුල තාක්ෂණය නොවෙනස්ව පැවතීම. හරි. දැන් එතකොට මෙන්න මේ ටික තමයි හීනවන ඵලදා නීතිය පැහැදිලි කරන කතාව. හරි. හරි. ඊළඟට අපි බලමු මේකෙන් පස්සේ ඊළඟට තියෙන්නේ ටියුට් එකේ හීනවන ඵලදා නීතිය සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ හීනවන ඵලදා නීතිය අපි වගන්තියක් ආකාරයෙන් පැහැදිලි කරගත්තේ. ඒක සංඛ්‍යාත්මකව පැහැදිලි කරලා තමයි මෙතන තියෙන්නේ. ඔය කියන හීනවන ඵලදා නීතිය සංඛ්‍යාත්මකව පැහැදිලි කරලා තමයි මේ ටේබල් එකේ තියෙන්නේ. ඔයාලට පේනවා ටේබල් එකක්. ඒ ටේබල් එකේ තියෙන හීනවන ඵලදා නීතිය සංඛ්‍යාත්මකව පැහැදිලි කරලා. අපි බලමු මේක සංඛ්‍යාත්මකව පැහැදිලි වෙලා තියෙන විදිහ. ඕම් බලන්න පැහැදිලි වෙලා තියෙන විදිහ. ඔයාට පේනවා මේ බලන ස්ථාවර සාධක ඉඩම් අක්කර. එතකොට අක්කරයක ඉඩම තමයි මේ තියෙන්නේ. අක්කරයක ඉඩම. ඒතර ඉඩම් අක්කර. ශ්‍රමය තියෙනවා මේ. ඒ කියන්නේ විචල්්‍ය සාධකනේ.
හරි මේ තමයි ශ්‍රමිකයෝ බිඳුවයි කියලා කියන්නේ එක ශ්‍රමිකයෙක්වත් නැහැ. ශ්‍රමිකයෝ 1යි ශ්‍රමිකයෝ 2යි ශ්‍රමිකයෝ 3යි 4යි 5යි 6යි 7යි 8යි ලෙස ශ්‍රමිකයන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. හරි? එතකොට මේක වැඩි වෙනකොට මේකේ මුළු නිෂ්පාදිතයත් මේ විදිහට තියෙනවා. අපිට මේ මුළු නිෂ්පාදිතය වැඩක් නැහැ. අපිට ඕනේ මෙතන මෙන්න මේ ආන්තික නිෂ්පාදිතයයි සාමාන්‍ය නිෂ්පාදිතයයි. ඔබට පේනවද බලන්න මෙන්න මේ විචල්්‍ය යෙදවුම් මෙහෙම මිනිස්සු වැඩි කරගෙන යනකොට මේ විදිහට මිනිස්සු වැඩි කරගෙන යනකොට සාමාන්‍ය නිෂ්පාදිතය මේ බලන්න මේ දක්වා වැඩි වෙනවා. ඉන් පසුව මෙන්න මේ ස්ථානයෙන් පස්සේ ඒ කියන්නේ එක්තරා අවස්ථාවකට පස්සේ මේ බලන්න එක්තරා අවස්ථාවකට පසු දැන් එක්තරා අවස්ථාවකට පසු ඒ එක්තරා අවස්ථාවකට පස්සේ ක්‍රමයෙන් අඩු වෙලා. එතකොට බලන්න මේ විචල්්‍ය යෙදවුම් 4 ඉඳලා 5 දක්වා යනකොට තමයි සිද්ධිය වෙන්නේ. එක්තරා අවස්ථාවකට පස්සේ අඩුවීමක් සිදු වෙලා තියෙනවා. මොකේද? මෙන්න මේ විචල්්‍ය යෙදවුම් වල සත්‍ය. එතකොට දැන් බලන්න 16 14 12 10 ලෙස මේ විදිහට ක්‍රමයෙන් අඩු වෙලා. එක්තරා අවස්ථාවකට පස්සේ අඩු වෙලා. හරි? දැන් එතකොට විචල්්‍ය යෙදවුම් මෙහෙම වැඩි කරගෙන යද්දී සාමාන්‍ය නිෂ්පාදිතය එක්තරා තැනකින් පස්සේ ක්‍රමයෙන් අඩු වීගෙන ගිහිල්ලා. මේකට තමයි අපි කියන්නේ හීනවන පළදා නීතිය. හරි. තව විදිහකට අපි ගත්තොත් එහෙම මේක තව විදිහකට අපි ගත්තොත් මෙතන බලන්න ආන්තික නිෂ්පාදනයේ MPත් එහෙම වෙලා තියෙනවා. MPත් එක්තරා අවස්ථාවකට පස්සේ මේ බලන ක්‍රමයෙන් අඩු වීගෙන යෑමක් ඔයාලට පේනවා. හරි මේ මෙතනින් පස්සේ 28න් පස්සේ මේ 28න් පස්සේ මේ බලන්න ක්‍රමයෙන් අඩු වීගෙන ගිහිලා තියෙනවා. හරි මෙතන මේ 16න් 18න් පස්සේ මේ අඩු වීගෙන ගිහිලා තියෙනවා. ඒතර මේක තමයි හීනවන පළදා නීතියෙන් කියන්නේ විචල්්‍ය යෙදවුම් වැඩි කරගෙන යනකොට එක්තරා තැනකින් පස්සේ තවදුරටත් විචල්්‍ය යෙදවුම් වැඩි කරොත් එක මිනිස්සෙකුගෙන් ලැබෙන නිමෝමත් අඩු වෙනවා. අතිරේක මිනිස්සෙක් වැඩට ගත්තම ඒත් ලැබෙන නිමෝම අඩු වෙනවා. මේක තමයි පැහැදිලි කරන්නේ. හරි. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි වෙන්න ඇති. එහෙනම් මේ ටේබල් එකේ යටින් අපි මේක ලියාගමු මේ ගැන. මේ ටේබල් එකේ යටින් ලියාගමු. මෙහෙම ලියා ගන්න. ඉහත සංඛ්‍යා වගුවට අනුව එහෙම ලියා ගන්න. ඉහත සංඛ්‍යා වගුවට අනුව ඉහත සංඛ්‍යා වගුවට අනුව විචල්්‍ය යෙදවුම් 1 2 3 4 යනාදී ලෙස වැඩි කරන විටදී සාමාන්‍ය නිෂ්පාදිතය හා ආන්තික නිෂ්පාදිතය. ඒ කියන්නේ ආන්තික නිෂ්පාදිතය කියන්නේ මොකද්ද? වැඩට 3 දෙනෙක් අරන් ඉන්නවා. 4 වෙනියා අලුතෙන් වැඩට ගන්නවා. එතකොට මේ 4 වෙනියා වැඩට ගත්තාම බිහි කරන නිමවුමට අපි කියන ආන්තික නිෂ්පාදිතය. සාමාන්‍ය නිෂ්පාදිතය හා ආන්තික සාමාන්‍ය නිෂ්පාදිතය හා ආන්තික නිෂ්පාදිතය වැඩිවීමක් දැකිය හැක. එතකොට වැඩිවීමක් දකින්න පුළුවන්. බලන්න ඒ දක්වා වැඩිවීමක් තියෙන මේ නිමවුම එකේ සිට මේ විචල්්‍ය යෙදවුම් 0 1 2 3 4 දක්වා වැඩි කරනකොට සාමාන්‍ය නිෂ්පාදනය 6 10 16 18 කියලා වැඩි වෙලා. ආන්තික නිෂ්පාදනයත් 6 14 28 කියලා වැඩි වෙලා. හැබැයි ඊළඟට බලන්න වෙන දේ එහෙත්
විචල්්‍ය යෙදවුම් විචල්්‍ය යෙදවුම් ඒත් විචල්්‍ය යෙදවුම් තවදුරටත් වැඩි කරන විටදී. තවදුරටත් වැඩි කරන විටදී. එකෙන් දැන් 4න් පස්සේ තවදුරටත් වැඩි කරන විටදී. ඒ කියන්නේ එක්තරා අවස්ථාවකට පස්සේනේ. ඒත් විචල්්‍ය යෙදවුම් තවදුරටත් වැඩි කරන විටදී. ඒතර වරහන් ඇතුලේ දාන්න ඕනේ එක්තරා අවස්ථාවකට පසු. තවදුරටත් වැඩි කරන විටදී. ඒ කියන්නේ එක්තරා අවස්ථාවකට පසු. තවදුරටත් වැඩි කරන විටදී ඒ කියන්නේ එක්තරා අවස්ථාවකට පසු විචල්්‍ය යෙදවුමේ සාමාන්‍ය නිෂ්පාදිතය හා ආන්තික නිෂ්පාදිතය පහත වැටී ඇත. ඒ කියන්නේ මේ අවස්ථාවෙන් පස්සේ ආන්තික හා සාමාන්‍ය නිෂ්පාතය පහත වැටී ඇත. හරි? ආන්තික හා සාමාන්‍ය නිෂ්පාතය පහත වැටී ඇත. එය හීනවන ඵලදා නීතිය. ඒ හීනවන ඵලදා නීතිය. ඒ හීනවන ඵලදා නීතියේ යථාර්ථය තමයි පැහැදිලි කරගත්තේ. හරි. ඊළඟ එක අපි වක්‍ර අතර තියෙන සම්බන්ධතාවය කියන කෑල්ල තමයි ඉගෙන ගන්න හදන්නේ. වක්‍ර අතර තියෙන සම්බන්ධතාවය කියන කෑල්ල ඉගෙන ගන්න හදන්නේ PR, AR, MR අතර තියෙන සම්බන්ධය. ඔයාලා දන්නවද? ওই සම්බන්ධය ඉගෙන ගැනීම සඳහා ඔයාට මේ ඔක්කොම දේවල් ආපහු පාඩම් කරන්න ඕනේ. මොනවද පාඩම් කරන්න ඕනේ? TP පාඩම් කරන්න ඕනේ ඔයා. AP නෝට් එක පාඩම් කරන්න ඕනේ. MP නෝට් එක පාඩම් කරන්න ඕනේ. හීනවන ඵලදා නීතිය නෝට් එක පාඩම් කරන්න ඕනේ. මේ වගුව විශ්ලේෂණය කර ගන්න ඕනේ. වගුවේ තියෙන යථාර්ථය පැහැදිලි කර ගන්න. පැහැදිලි කරගත්තම අපිට මේ TP, AP, MP අතර තියෙන සම්බන්ධතාවය ඉගෙන ගන්න පුළුවන්. පිටු අංක 18 තියෙන දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්නවා අර පොඩ්ඩ අර වක්‍ර අතර තියෙන සම්බන්ධතාවය කියන එක ලබන සෙනසුරාදා කරනවා. හරි. දැන් මම පොඩි දෙයක් තව පෙන්වන්න හදන්නේ. දැන් අපි මේ කතා කරාගෙන හිටියේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියනේ. ඒතකොට කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය සුල මේ නිමවුම් සහ පිරිවැය හැසිරීම සඳහා බලපාන න්‍යාය හීනවන ඵලදා නීතිය කියලා තරයේ මතක තියාගන්න දැන්. ඔන්න දැන් මතක තියාගන්න ඕන ඊළඟ කරුණක්. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියෙන් අපි ඉගෙන ගත්තේ මේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ අපිට හම්බුණානේ හීනවන ඵලදා නීතිය කියලා එකක්. ඔය හීනවන ඵලදා නීතියට අනුව තමයි කෙටි කාලයේ නිමවුම සහ පිරිවැය හැසිරෙන්නේ. හරි කෙටි කාලයේ නිමවුම සහ පිරිවැය හැසිරෙන්නේ කෙටි මේ හීනවන ඵලදා නීතියට අනුව. හරි ඒකත් මතක තියාගන්න. දැන් මේ අපි කතා කරගෙන හිටියේ මාතෘකාව තමයි ওই ටික. දැන් මේ අපි නැවත පාඩමේ මුලට පොඩ්ඩක් යනවා. ඔන්න බලන්න මම එක පෙන්නන්න ඇති. මේ බලන්න නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන අදියර ඒ ප්‍රධාන අදියර යටතේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කියන එක තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. ඒකේ 90ක් ඉවරයි. වැදගත්ම 10% තමයි තියෙන්නේ. අමාරුම තමයි මේක. ඒ 10%. ඒක මම ලබන සතියේ සෙනසුරාදා පන්තියේ උදෙන්ම කියලා දෙනවා. දැන් මම ඒක එහෙනම් ඒකම තියලා මෙතනට එනවා. දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කියන තැනට එනවා. ඉකෝනැන් එකවුන්ටෙන් චන්දන බණ්ඩාර සිසිජිනුගේගොඩ සිසිජිගම් පහ සමත් හොරණ ප්‍රථමයා තුළින් ඉදිරියටම. අපි කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තමයි ඉගෙන ගනිමින් යන්නේ. දැන් අපිට එන්න ඕනේ මේ දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කියන තැනට. එහෙනම් හොඳයි අපි දැන් මෙතන තමයි ආරම්භ කරන්න හදන්නේ. දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. හොඳට අහගෙන ඉන්න. දැන්
කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය ගත්තම කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය ගත්තම ඒකේ හැසිරීමට බලපාන න්‍යාය තමයි හීනවන පළදා නීතිය. හීනවන පළදා නීතිය. හරි ටියුට් එකට යන්න එපා මං කියන දේ අහගෙන ඉන්නකෝ. හොඳට තේරෙනවා. මං දන්නවා ක්‍රමය මොකක්ද කියලා. අහගෙන ඉන්නකෝ. හීනවන පළදා නීතිය. එතකොට දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. මෙන්න මේ දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලියට බලපාන නීතිය තමයි පරිමාණුකූල ඵල නීතිය. පරිමාණුකූල ඵල නීතිය. හරි. ඔන්න එතකොට දැන් මතක තියාගන්න කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හසුරවන්නේ හීනවන ඵලදා නීතිය. හීනවන ඵලදා නීතිය ස්වභාවයට තමයි කෙටි කාලයේ නිෂ්පාදන ක්‍රියාවලිය හැසිරෙන්නේ. දිගු කාලයේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇති වෙන්නේ පරිමාණුකූල ඵලදා නීතියට අනුව. මේ පරිමාණුකූල ඵලදා නීතිය කියන එකේ තේරුම ආයතනයේ පරිමාව වෙනස් කරන ප්‍රතිශතයට අනුව නිමෝම වෙනස් වන ප්‍රතිශතය තමයි මේ පරිමාණුකූල ඵල නීතියෙන් කියන්නේ. ආයතනයේ පරිමාව කියන්නේ ආයතනයේ තියෙන සියලුම සාධක. එතකොට මේ ආයතනයේ පරිමාව කියන්නේ ආයතනයේ තියෙන සියලුම සාධක. එතකොට ආයතනයේ තියෙන සියලුම සාධක වෙනස් කරන ප්‍රතිශතයට අනුව නිමෝමේ සිදුවෙන්නා වූ ප්‍රතිශතක තත්වය තමයි පරිමාණුකූල ඵල නීතියෙන් පැහැදිලි කරන්නේ. එහෙනම් දිගු කාලයේ නිෂ්පාදන ක්‍රියාවලිය හැසිරීමට පරිමාණුකූල ඵල නීතිය බලපානවා. පරිමාණුකූල ඵල නීතියෙන් පැහැදිලි කරන්නේ ආයතනයේ පරිමාව වෙනස් කරන ප්‍රතිශතයත් එක්ක නිමෝම වෙනස් වන ප්‍රතිශතය කොහොමද කියන එක. ඒක තමයි පරිමාණුකූල ඵල නීතියෙන් පැහැදිලි කරන්නේ. ඊළඟට මම ඔයාලට කියන්න අවශ්‍යයි මෙන්න මේ පරිමාණුකූල ඵල නීතිය කියන එක පරිමාණුකූල ඵලදා නීතිය කියන එක ස්වරූප තුනකට තියෙනවා. පරිමාණුකූල ඵලදා නීතිය ස්වරූප තුනයි. දැන් ඉගෙන ගත්ත කතාවක් මොකද්ද? දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හැසිරීමට බලපාන්නේ පරිමාණුකූල ඵලදා නීතිය. ඒතර පරිමාණුකූල ඵලදා නීතියේ ස්වරූප තුනයි. එකක් තමයි ස්ථාවර පරිමාණුකූල ඵල. ස්ථාවර පරිමාණුකූල ඵල. දෙක තමයි වැඩෙන පරිමාණුකූල ඵල. වැඩෙන පරිමාණුකූල ඵල. තුන්වෙනි එක තමයි හීනවන පරිමාණුකූල ඵල. හීනවන පරිමාණුකූල ඵල. හරි අපි දැන් මෙහෙම ගමු මේක අපි ඕනම් ස්ථාවර කියන එක අපි කවන්නේ හරි ස්ථාවර පරිමාණුකූල ඵල වැඩෙන පරිමාණුකූල ඵල හීනවන පරිමාණුකූල ඵල. නමුත් මේක ඇති වෙන විදිහ අපි ගත්තොත් මුලින්ම ඕන වැඩෙන එක ඇවිල්ලා ඊළඟට ස්ථාවර වෙන එක නිසා අපි මෙහෙම පිළිවෙලටම පෙළගස්සමු. වැඩෙන පරිමාණුකූල ඵල ස්ථාවර පරිමාණුකූල ඵල හීනවන පරිමාණුකූල ඵල. එතකොට මේ ස්ථාවර පරිමාණුකූල ඵල කියන්නේ මොකක්ද? ස්ථාවර පරිමාණුකූල ඵල ආයතනයේ යෙදවුම් තියෙන්නේ. එතකොට යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමෝම වෙනස් වෙනවා. අන්න ඒකට අපි කියන්නේ වැඩෙන පරිමාණුකූල ඵල. ඒ කියන්නේ ආයතනයේ යෙදවුම් 10%කින් වෙනස් කරනකොට නිමෝම 20%කින් වැඩි වෙනවා. එතන තියෙන්නේ වැඩෙන පරිමාණුකූල ඵල. යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමෝම වැඩි වෙන්නේ. ඒකට අපි කියන්නේ වැඩෙන පරිමාණුකූල ඵල. හරි. ස්ථාවර කියන්නේ යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් තමයි නිමෝම වෙනස් වෙන්නේ.
ඒ කියන්නේ මෙතන 10%යි නම් ප්‍රතිශතය වෙනස් වීම මෙතනත් 10යි. යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් තමයි නිමුම වෙනස් වෙන්නේ. හීනවන පරිමාණුකූල ඵල කියන්නේ යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයේ තියෙන්නේ. ඒකට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි නිමුම වෙනස් වෙන්නේ. හරි. අඩු ප්‍රතිශතයකින් තමයි නිමුම වෙනස් වෙන්නේ. ඔන්න ඔහම තමයි පරිමාණුකූල ඵල හැසිරෙන ස්වරූප තුන. වැඩෙන පරිමාණුකූල ඵල හැසිරෙන්නේ කොහොමද? යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් තමයි නිමුම හැසිරෙන්නේ. ස්ථාවර පරිමාණුකූල ඵල කියන්නේ මොනවද? යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් තමයි නිමුම හැසිරෙන්නේ. හිතන්නකො ආයතනයක් තියෙනවා. ආයතනයේ යෙදවුම් 10%කින් වැඩි කරනවා. වැඩි කරනවා කියන්නේ මොකද්ද? දැනට තියෙන ප්‍රමාණයට වඩා 10%ක් අලුතින් ලබා ගන්න එක. හැබැයි නිමුමත් දැනට තියෙන ප්‍රතිශතයට වඩා නැත්නම් දැනට තියෙන ප්‍රමාණයට වඩා 10%යි වැඩි වෙන්නේ. යෙදවුම් වැඩි කරන යම් ප්‍රතිශතයක් වේද ඒකට සමාන ප්‍රතිශතයකින් නිමුම වැඩි වෙනවා නම් ඒකට අපි කියන්නේ ස්ථාවර පරිමාණුකූල ඵල. හීනවන කියන්නේ ඔකේ අනිත් පැත්ත. යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා අඩු ඉලක්කමකින් තමයි නිමුම හැසිරෙන්නේ. නිමුමේ හැසිරෙන්නේ කියලා කියන්නේ වැඩි වෙන්නේ. හරි. ඔන්න ඕක තමයි පරිමාණුකූල ඵල නීතිය තුනම. නමුත් දැන් අපි ටියුට් එක හරහා මේක තවදුරටත් හඳුනා ගැනීමක් කරමු. හරි. ටියුට් එක කියන්නේ මෙහෙමයි. ටියුට් එක ගත්තම මේ ටියුට් එකේ අපි දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කතා කරනවා. හරි. මේ ටියුට් එකේ දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය අපි කතා කරනවා. මේ තියෙන්නේ මේක කියන්නේ මෙහෙමයි. සියලුම යෙදවුම් වෙනස් කරමින් හයිලයිට් කරගන්න. දැන් හොඳට තේරෙන්න ඕනේ. සියලුම යෙදවුම් වෙනස් කරමින්. එතකොට සියලුම යෙදවුම් වෙනස් කරනවා කියන්නේ මොකද්ද? ස්ථාවර සාධක මේ විදිහට වෙනස් වෙනවා. Kn දක්වා විචල්්‍ය සාධකත් L1 L2 Ln දක්වා වෙනස් වෙනවා. මෙතකොට මේ කතාව තේරෙන්නේ අර නිෂ්පාදන ශ්‍රිතේ ඉගෙන ගත්ත ළමයින්ට තේරෙනවා. ඒ කියන්නේ ස්ථාවර සාධක වල මම K දැම්මේ K1 K2 Kn. ඒ කියන්නේ ස්ථාවර සාධකත් වෙනස් වෙනවා. විචල්්‍ය සාධක කියන්නේ ශ්‍රමයනේ. ශ්‍රමයට අපි සංකේතය ලේබර් L. ඒකත් L1 L2 Ln දක්වා ඔය විදිහට වෙනස් වෙනවා. එහෙම සියලු සාධක වෙනස් වෙනකොට නිමූමේ හැසිරෙන ආකාරය මේ නිමූම හැසිරෙන ආකාරය තමයි පරිමාණුකූල ඵල නීතියෙන් කියන්නේ. ඔන්න ඔක පාඩ කරගන්න. දිගු කාලයේදී තම නිෂ්පාදන ආයතනයේ සමස්ත පරිමාව වෙනස් කිරීමට හැකියාවක් තියෙනවා. සමස්ත පරිමාව වෙනස් කරන්න ආයතනයට පුළුවන්. හරි ඒකත් හයිලයිට් කරගන්න. දිගු කාලයේදී නිමූම හැසිරෙන ස්වරූප තුනක් තියෙනවා. ඒවා හයිලයිට් කරගන්න. මේ ස්වරූප තුනම වැඩෙන පරිමාණුකූල ඵල, අඩුවන පරිමාණුකූල ඵල, ස්ථාවර පරිමාණුකූල ඵල. ඊළඟට අපි බලමු වැඩෙන පරිමාණුකූල ඵල කියන්නේ මොකද්ද? මෙන්න වැඩෙන පරිමාණුකූල ඵල කියන්නේ. මෙච්චරයි තියෙන්න ඕනේ මේ යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමූම වර්ධනය වෙනවා. එතන තියෙන වැඩෙන පරිමාණුකූල ඵල. යෙදවුම් වෙනස් කරන වෙනත් නෙවෙයි වෙනස් කරන ප්‍රතිශතයට වඩා විශාල ප්‍රතිශතයකින් නිමූම වර්ධනය වීම වැඩෙන පරිමාණුකූල ඵලයි. ඒතර ඒක තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ මෙතන මේ. හරි. හරි. වැදගත්ම දේ ඇයි එවැනි වැඩෙන පරිමාණුකූල ඵල ඇති වෙන්නේ? එහෙම වැඩෙන පරිමාණුකූල ඵල ඇතිවීමට බලපාන සාධක. මෙන්න බලපාන සාධක. මේ ටික කටපාඩම් කරගන්න ඕනේ. මෙතන සාධක තුනක් තියෙනවා. මේ සාධක තුනනේ හතරක් තියෙනවා. මේ සාධක හතර කටපාඩම් කරගන්න ඕනේ. ඒ කියන්නේ යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමුම වර්ධනය වීමට බලපාන සාධක හතරක් තියෙන එක කටපාඩම් කරගන්න ඕනේ. හරි. අඩුවන පරිමාණුකූල ඵල කියන්නේ මොකක්ද? අඩුවන පරිමාණුකූල ඵල කියන්නේ යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා නිමුම වෙනස් කරන ප්‍රතිශතය අඩුයි. ඒ කියන්නේ නිමුම අඩු ප්‍රතිශතයකින් වැඩි වෙනස් වෙන්නේ. යෙදවුම්
ප්‍රතිශතයයි නිමවුම් ප්‍රතිශතයයි ගත්තම යෙදවුම් වැඩි කරනවා නම් 120කින් නිමවුම වර්ධනය වෙන්නේ 15%කින්. හරි. එතකොට යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි නිමවුම වැඩි වෙන්නේ. මේ යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි නිමවුම වැඩි වෙන්නේ. හරි. ඒක හට ගැනීම සඳහා බලපාන සාධක තියෙන ටිකක් පාඩම් කරගන්න ඕනේ. මේ සාධක තුන ආතතිය කියන්නේ පීඩනය. හරි. පීඩනය. අර අපි කියන්නේ ස්ට්‍රෙස් කියලා. ඒක තමයි ආතතිය කියන්නේ. ස්ථාවර පරිමාණුකූල බල කියන්නේ යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වීම. හරි. එතකොට දැන් යෙදවුම් තියෙනවා ඒ ප්‍රතිශතයට සමානව තමයි නිමවුම වර්ධනය වෙන්නේ. එතකොට මෙතන 120 නම් ඒ 120ම තමයි මෙතන වර්ධනය වෙන්නේ. හරිම සරලයි. හොඳයි. මම හිතනවා අද උගන්වපු නිෂ්පාදන පිරිවැය පිළිබඳව ඔබට වඩා හොඳින් පැහැදිලි වෙන්නේ නැති ලංකාවට ඔන්ලයින් ඉකෝන් ඇන් එකවුන්ටෙන් චන්දන බණ්ඩාර කොමස් ටියුටර්.lk වෙත පිවිස අදම ලියාපදිංචි වන්න.